තිබේ පුතේ කොරෝනා වසංගතය හේතු කොටගෙන පන්ති පවත්වන්නට වාතාවරණයක් නොමැති වූ කල අපි එකට විකල්පයක් ලෙස තමයි මේ ඔන්ලයින් ක්‍රමවේදය සිසුල්ක ආයතනයත් එක්ක එකතු වෙලා කරගෙන යන්නේ. පුතාලත් අනිවාර්යයෙන්ම එකට සහභාගී වෙන්න විශේෂයෙන්ම දැන් පුතාලගේ විභාගය අනිවාර්යයෙන්ම කල්යයි. ඒක අපිට මාස 2ක් 3ක් 4ක් කොහොමද කියන්නට බෑ. අපි සූදානම් වෙලා ඉන්න එක වඩා හොඳයි. ඒ නිසා මේ ඔන්ලයින් ක්‍රමවේදයත් එක්ක හැමෝම එකතු වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි අන්තිමට කතා කරමින් හිටපු පාඩම් පුතේ Python පාඩම. පුතාට Python නිබන්ධනය ලැබිලා ඇති. තාමත් ලැබුණ නැති ළමයි ඉන්නවා නම් Python නිබන්ධනය සිසුල්ක ආයතන පැමිණලා පුතාට ඒවා ලබා ගන්නට පුළුවන්. අපි ඒකේ මේ වෙද්දි මූලික සංකල්ප කතා කළා, Python හැඳින්වීම කතා කළා, දත්ත ප්‍රරූප කතා කළා. මම අද එතන කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් වැදගත් උපමාතෘකාවක්, ගැලීම් සටහන්, ෆ්ලෝ chart කියන මාතෘකාව. සාමාන්‍යයෙන් විභාගෙදී හැම අවුරුද්දකම වගේ ගැලීම් සටහනක් දීලා MCQ 3ක් 4ක් අහනවා. සමහර අවුරුදු තිබ්බා සම්පූර්ණ MCQ 5ක් විතරම Python වල ගැලීම් සටහන දීලා ගැලීම් සටහන ඇසුරෙන් අහපු. අපි ගත්තොත් පුතේ දැන් ගැලීම් සටහන් ෆ්ලෝ chart. මේ ගැලීම් සටහනක් කියන්නේ මොකක්ද? ගැලීම් සටහනක් කියලා කියන්නේ පුතේ ඇල්ගොරිතමයක් රූපමය ආකාරයෙන් නිරූපණය කරන ක්‍රමවේදය. මොකද්ද පුතේ ඇල්ගොරිතමයක් කියලා කිව්වේ? අපි ඇල්ගොරිතමයක් කියලා කියන්නේ මොකද්ද? ගැටලුවක් විසඳන ආකාරය අනුපිළිවෙලකට ලියා දැක්වීම. එතකොට අපි ෆ්ලෝ chart අඳිද්දී භාවිතා කරන සම්මත හැඩ තියෙනවා. අපි ඉස්සල්ලාම බලමු මොනවද මේ සම්මත හැඩ කියන එක ගැන. පුතාලා මේ වෙද්දිත් දන්නවා දැන් සෑම ගැලීම් සටහනක්ම අනිවාර්යයෙන්ම ආරම්භ වෙන්න ඕනේ. ආරම්භය සහ අවසානය කියන එක අපි මෙන්න මේ හැඩය භාවිතා කරනවා. ආරම්භය අවසානය. අපි කිසියම් දත්තයක් ඇතුල් කරනවා නම් ඉන්පුට් එකක් හරි අවුට්පුට් එකක් නම් අපි මෙන්න මේ හැඩය ගන්නවා. ආදාන ප්‍රතිදාන. අපි කිසියම් දත්ත සැකසීමක් වාජනය කරනවා නම් පුතේ දත්ත සැකසීමකට මෙන්න මේ හැඩය අපි භාවිතා කරනවා. මේ ගැලීම් සටහන් නිර්මාණයද පුතාලා හැඩ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. සංඛ්‍යාවක් අපි x ගියාගේ ඇතුළත් කරනවා නම් ඒක ආදානයක්. එකතුව දර්ශනය කරනවා නම් ඒක ප්‍රතිදානයක්. ඉලක්කම් දෙකක් එකට එකතු කරනවා නම් ඒක සැකසීමක්. ඒතකොට අපි මේ පිළිබඳව මනා දැනුමක් ලබා ගත යුතුයි. මෙන්න මේ කිරිබත් කෑල්ලක හැඩය අපි ගන්නවා පුතේ තීරණයකට, ඩිසිෂන් එකකට. කිසියම් අවස්ථාවක අපිට තීරණයක් ගන්න තියෙනවා නම් මෙන්න මේ හැඩය අපි භාවිතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ලකුණ 50ට වඩා විශාලද? අපි මේ හැඩය භාවිතා කරනවා. එහෙම නැත්නම් විභාගයේ සමත්ද? මුදල් ගෙවා ඇද්ද? කිසියම් තීරණයක් x විශාලද 3ට වඩා කිසියම් තීරණයක් ගන්න තියෙනවා නම් පුතේ අපි මෙන්න මේ හැඩය භාවිතා කරනවා. ඊට අමතරව තව වැදගත්ම හැඩය වෙන්නේ මෙන්න මේ දත්ත ගැලීම්. අපි අනිවාර්යයෙන්ම මේ වතර දත්ත ගැලීම් ඊතල ලකුණකින් ලකුණු කරන්නට ඕනේ. දත්ත ගැලීම්. ඒතර හැම දරුවෙක්ම අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන හැඩ පිළිබඳව සැලකිලිමත් වන්න. හරි පුතාලා આવුත් එහෙම නිබන්ධනයත් එක්ක පුතාලට මේ Python ටියුට් එක ලැබිලා ඇති. මම කලින් කිව්වා වගේ ලැබුණ නැත්නම් සිසුල්ක ආයතනට ඇවිල්ලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකේ පිටු අංක 46 තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. පිටු අංක 46 ගැලීම් පාලන control structure. පුතේ ගැලීම් පාලනය කියලා කියන්නේ මේ දත්ත ගැලීමක් පාලනය කිරීම සඳහා භාවිතා වන විධානයක්. පුතාලා ටියුට් එකම සටහන් කරගන්න. ප්‍රධාන ගැලීම් පාලන වර්ග තුනකි. ප්‍රධාන ගැලීම් පාලන වර්ග තුනකි. එක
අපි සීක්වන්ස් කියලා කියනවා. මොකද්ද අනුක්‍රමයක් කියලා කියන්නේ පුතේ? පඩි පෙළක් වගේ එක් පියවරකට පස්සේ තව පියවරක්, ඊට පස්සේ තව පියවරක්, ඊට පස්සේ තව පියවරක් ක්‍රමානුකූලව ගලාගෙන යෑමක් සිදු වෙනවා නම් දරුවනේ ඒවට අපි කියනවා අනුක්‍රමික කියලා. ඊළඟ වර්ගය තෝරා ගැනීම. සිලෙක්ෂන් කියලා අපි කියනවා. මොකද්ද පුතා මේ තෝරා ගැනීමක් කියන්නේ? විභාගයේ ලකුණු ඇතුළත් කරනවා. ලකුණ 50ට වඩා වැඩි නම් පාස් නැත්නම් ෆේල්. අන තෝරා ගැනීමක් සිලෙක්ෂන් එකක්. ඊළඟ එක 3 ලූප කිරීම. නැත්නම් පුනරකරණය කියලාත් අපි කියනවා ඉටරේෂන්, ලූපින්. මොකද්ද මේ ලූප කිරීම කියලා කියන්නේ පුතේ? දීලා තියෙන කොන්දේසියක් පරීක්ෂා කරලා ඒ කොන්දේසිය තෘප්තව පවතින තුරු එකම ක්‍රියාවලියක් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අපි කියනවා පුතේ ලූප කිරීමක් කියලා. හරි. උතර පුතලා ලියාගත්තා ගැලීම් පාලනය යටතේ ප්‍රධාන ගැලීම් පාලන වර්ග 3කි. 1 අනුක්‍රමික, 2 තෝරා ගැනීම, 3 ලූප කිරීම. දැන් අපි සරල උදාහරණයකට ඉස්සල්ලාම යන් අනුක්‍රමික වර්ගයේ මෙන්න මෙහෙම කියනවා. සංඛ්‍යා දෙකක් ඇතුළත් කරපුවාම ඒ සංඛ්‍යා දෙකේ එකතුව දර්ශනය කරන්නට කියලා. දැන් පුතේ අපි ඕනම ගැලීම් සටහනක් අනිවාර්යයෙන්ම ආරම්භ කළ යුතුමයි. මෙන්න හැඩය. අපි ඇතුලෙන් ලියනවා. start. දැන් සංඛ්‍යා දෙකක් ආදානය කරපුවාම එකතුව දර්ශනය කිරීම. එතකොට පුතේ අපි ඊළඟට කරන්නේ සංඛ්‍යා දෙක ඇතුළත් කරගන්න ඕනි. ආදානය කරනවා නම් මෙන්න මේ හැඩය අපි ගන්නෙ. මං එහෙනම් ලියන්නම් පුතේ insert xy කියලා ලියන්නත් පුළුවන්. මම ලියන්නම් number 1, number 2. මොකද අපි හැමතිස්සෙම විචල්්‍ය නාමකරණය කරද්දී අර්ථාන්විත වචන භාවිතා කරන්නට ඕනි. මෙතන ඉඳන් මෙතෙන්ට සම්බන්ධයි කියන එක මේ විදිහට අපිට දත්ත ගැලීමකින් ලකුණු කරන්නට පුළුවන්. ඊතල ලකුණකින් ලකුණු කරන්නට පුළුවන්. ඊළඟට අපි මේ දෙක එකට එකතු කරන්නට ඕනි. කොහොමද පුතේ කරන්නේ? එකතුවක් මම ගන්නම් total කියලා ගන්නම්. මේක දත්ත සැකසීමක් නිසා මේ ත්‍රිකෝණාශ්‍රාකාර හැඩයක් අපි ගන්නවා. total කියන්නේ number 1 plus number 2. දැන් ඔන්න පටන් ගත්තා සංඛ්‍යා දෙක ඇතුළත් කළා. ඊට පස්සේ සංඛ්‍යා දෙකකට එකතු කළා. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? මේ එකතුව දර්ශනය කරගන්න ඕනේ. එහෙනම් පුතේ දර්ශනය කිරීම සඳහා හැඩය වෙන්නේ මෙන්න මෙහෙම. ආදාන හැඩයමයි අපි ගන්නෙ. ඩිස්ප්ලේ කරනවා total එක එකතුව. අවසානයේ පුතේ ගැලීම් සටහන අපි ඉවර කරනවා. අපි start නම් මෙතනින් stop කියලා ලියනවා. දැන් අපිට මේකට ව්‍යාජකේතය සූදු කෝඩ් එක ලියන්න කියලා කියනවා දරුවනේ. අපි කොහොමද සූදු කෝඩ් එක ලියන්නේ? සාමාන්‍ය පරිදි අපිට start කියලා ලියන්න පුළුවන්. සාමාන්‍ය begin කියලා ලියනවා. පොඩි ස්පේස් එකක් තියලා මේ ඇතුළත ලියපු පද ටික අපි ලියාගෙන යනවා. insert number 1, number 2 total සමානයි number 1 plus number 2 display total අන්තිමට ඉවර කරනවා. දැන් මේකට අපි කියනවා පුතේ අනුක්‍රමික කියලා. හේතුව මොකද්ද අනුක්‍රමික කියන්නේ? මුලින්ම මේ පියවර, ඊට පස්සේ මේ පියවර, ඊට පස්සේ මේ පියවර, ඊට පස්සේ මේ පියවර. අනුක්‍රමයක්. අර පඩි පෙළක් වගේ, දිය ඇල්ලක් වගේ ගලාගෙන යෑමක් තියෙනවා. අපි ඊළඟට යමු පුතේ තෝරා ගැනීම. තව වැදගත් මාතෘකාවක් තෝරා ගැනීම සිලෙක්ෂන් කියලා කියන්නේ. මොකද සිලෙක්ෂන් වල වෙන්නේ පුතේ දීලා තියෙන කොන්දේසියක් පරීක්ෂා කරලා ඒ කොන්දේසිය සත්‍ය නම් එක් ප්‍රකාශනයක් ක්‍රියාත්මක කරනවා, අසත්‍ය නම් තවත් ප්‍රකාශනයක් ක්‍රියාත්මක කරනවා. අපි සරල උදාහරණයක් මෙහෙම හිතමු.
ලකුණු ඇතුළත් කරපුවාම ලකුණ 50ට වඩා වැඩි නම් පාස් නැත්නම් ෆේල් කියලා දර්ශනය වෙන්න ඕනි. හරි. මේ බලන්න. දැන් එහෙනම් මම මුලින්ම ගැලීම් සටහන පටන් ගන්නවා. ඊට පස්සේ පුතේ ලකුණ ඇතුළත් කරනවා. insert mark. දැන් මට තීරණයකට එන්න වෙනවා. මොකද්ද තීරණය? ලකුණ 50ට වඩා වැඩිද නැද්ද කියන තීරණයට එන්න වෙනවා. අන්න එතකොට අපි පුතේ අර තීරණ කොටුව කියන ලකුණ භාවිතා කරනවා. එතනදී අපි එනවා ලකුණ විශාලද 50ට වඩා. දැන් මොකද පුතේ වෙන්න පුළුවන්? ලකුණු 50ට වඩා විශාල වෙන්නත් පුළුවන්. yes. නොවෙන්නත් පුළුවන්. no. දැන් ළමයෙක් එතකොට අහනවා සර් ලකුණු 50 වුණොත් මොකද වෙන්නේ? මොකද පුතේ වෙන්නේ? 50 විශාලද 50ට වඩා? නෑ. එතකොට no කියන පැත්තටයි යන්නේ. දැන් ලකුණු 50ට වඩා වැඩි නම් මේ දරුවා පාස් වෙන්න ඕනේ. එහෙමනම් ඩිස්ප්ලේ කරන්න ඕනේ. ඩිස්ප්ලේ කරනවා අපි පාස් කියලා. පාස් කියන වචනේ දර්ශනය වෙන්න ඕන නිසා අපි ඒක ඩබල් කොටේෂන් එකක් ඇතුළත ලියනවා. එහෙම නැත්නම් මේ දරුවා ෆේල් වෙන්න ඕනි. ඩිස්ප්ලේ ෆේල්. මේ සෑම අත්තක්ම අවසන් වෙන්න ඕන. මගින් නතර වෙන්න බෑ. මෙතනින් පස්සේ යන්න දිහාවක් තියෙන්න ඕන. ඒ නිසා මේ හැම අත්තක්ම අවසානයට යොමු විය යුතුයි. දැන් මේ තියෙන පුතා තෝර ගැනීම. ලකුණු ඇතුළත් කරනවා. ලකුණ 50ට වඩා විශාල නම් පාස් නැත්නම් ෆේල්. තෝරා ගැනීමක් සිලෙක්ෂන් එකක්. දැන් අපි මෙතෙන්ට ව්‍යාජකේතය ලිව්වොත් සූද කෝඩ් එක ලිව්වොත් කලින් වගේම මම මුලින්ම begin කියලා පටන් ගන්නම්. insert mark ලකුණ ඇතුළත් කරනවා. if මෙතන අපි if කියන එකයි භාවිතා කරන්නේ. if කියන්නේ මොකද්ද පුතේ? නම් කොන්දේසියක්. if නම් මොනවා නම්ද? ලකුණ විශාල නම් 50ට වඩා. if mark greater than 50. එහෙම නම් then. එහෙම නම් then. එහෙම නම් මොකද කරන්න කියන්නේ? ඩිස්ප්ලේ කරන්න කියනවා පාස් කියලා. එහෙම නැත්නම් else ඩිස්ප්ලේ කරන්න කියලා කියනවා පුතේ fail කියලා. if එක දැම්මොත් අපි ඒක ඉවර කරන්න ඕනේ. end if මේ අපි ලියන්නේ සූද කෝඩ් එක. ව්‍යාජකේතය වැඩසටහන ඉවර කළා. එහෙනම් පුතාලා පොඩි සටහනක් දාගමු. පිටු අංකය 46 සරල තෝරා ගැනීම කියන තැන මෙහෙම ලියා ගන්න පුතේ. දී ඇති කොන්දේසියක් පරීක්ෂා කොට දී ඇති කොන්දේසියක් පරීක්ෂා කොට එම කොන්දේසිය තෘප්ත කරන්නේ නම් නැත්නම් සත්‍ය වන්නේ නම් එක් ක්‍රියාවලියකුත් සත්‍ය නොවන්නේ නම් තවත් ක්‍රියාවලියකුත් සත්‍ය නොවන්නේ නම් තවත් ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා සරල තෝරා ගැනීම භාවිතා කරනු ලබයි.
දැන් අපිට මෙතන වැදගත්ම දේ තමයි පුතේ මේකට අදාළ කොහොමද අපි Python කෝඩ් එක ලියන්නේ. ප්‍රෝග්‍රෑම් එක ගොඩනගා ගන්නේ කොහොමද කියන එක. දැන් ගොඩාක් ළමයි කරන තව වැරද්දක් තමයි ව්‍යාජකේතයයි Python කෝඩ් එකයි පටලව ගන්නවා. එහෙම කරන්නට බෑ. විභාගෙදී Python කෝඩ් එක ලියන්න කිව්වහම පුතේ එක අකුරක්වත් එක වචනයක්වත් වරදින්නට බෑ. හරි. මේ බලන්න. දැන් මම මෙතෙන්ට Python කෝඩ් එක ලිව්වොත් මෙන්න මේ ගැටලුවට Python කෝඩ් එක අපි Python කෝඩ් ලියද්දී ආයේ start ඒව ලියන්නේ නැහැ. මෙන්න insert mark ඒක ලියා ගන්න ඕනි. අපි දන්නවා පුතේ අපි Python වලදී කිසියම් දත්තයක් ඇතුළත් කරපුවාම ඒක කිසියම් විචල්යක් තුල ගබඩා කරගන්න ඕනේ. එහෙනම් මම mark කියලා විචල්යක් ගන්නම්. mark කියන විචල්ලයට ඇතුළත් කරන ලබන ලකුණ ගබඩා කරගන්නවා. පුතාලා දන්නවා කොහොමද අපි වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී දත්තයක් ඇතුළත් කරගන්නේ? ඔව්. input කියලා ලියලා වරහණක් දාලා ඩබල් කොටේෂන් ඇතුළත අපි මොකක් හරි ලියනවා. මෙතන ලියන වචනේ මොකක් හරි වේවා ඩිස්ප්ලේ වෙනවා. මම එතන ලියන්නම් input mark කියලා ලියන්නම්. mark සමානයි. හැබැයි පුතා අපි මේ විදිහට Python වලදී මේක ඇතුළත් කරගත්තොත් මේක පරිගණකය තුල ගබඩා වෙන්නේ string විදිහට. ඒ නිසා අපි මේක int value එකක් ඉලක්කමක් බවට පත් කරගන්න ඕනේ. ඒ නිසා මුලින්ම int කියලා ලියනවා. එතකොට වෙන්නේ මොකද්ද? මේ ඇතුළත් කරන ලබන ලකුණ පරිගණකය තුල ගබඩා වෙන්නේ පුතේ integer value එකක් විදිහට. දැන් ළමෙක් මෙහෙම අහන්නත් පුළුවන්. සර් ලකුණක් නම් දශම වෙන්න බැරිද? ඔව් පුළුවන් පුතේ. එහෙනම් මෙතන int වෙනුවට ඔයාට float කියන value එක ලියන්න පුළුවන්. int වෙනුවට float කියන value එක උනත් ලියන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මෙතන ලියන වචනේ වැදගත්කමක් නෑ පුතේ. මෙතන මොන වචනේ ලිව්වත් ඒක මොකද වෙන්නේ? පරිගණක තිරය තුල දර්ශනය වෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරපුවාම mark සමානයි කියලා ඩිස්ප්ලේ වෙනවා. ඔයා මෙතන ලිව්වනම් insert mark කියලා වැඩසටහන රන් වෙද්දී insert mark කියලා ඩිස්ප්ලේ වෙනවා. ඔයාට ලකුණු ඇතුළත් කරන්න පුළුවන්. ඔයා ලියන්නේ මොකක්ද? ඒක මෙතන දර්ශනය වීමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ළමයි පුතාලා දන්නවා Python case sensitive capital simple මත රඳා පවතිනවා. එතකොට ළමයි මෙතන අපි ලියන්නේ simple වලින් if පටලව ගන්න එපා. අපි සූදු කෝඩ් එකේදී capital ලිව්වා. Python වල අපි keyword ඔක්කොම ලියන්නේ simple. පුතාලට මතක ඇති. හැබැයි true false none වල විතරක් පළවෙනි අකුරු capital විදිහට ගන්නවා. if නම් මොකක් නම්ද? වරහණක් දැම්මා. mark විශාල නම් 50ට වඩා. then කියලා ලියන්නේ නෑ පුතේ. then කියලා ලියන්නේ කොහෙදද? then කියලා අපි ලියන්නේ සූදු කෝඩ් එකේදී. මෙතන අපි 32ක් දානවා. ලකුණ 50ට වඩා වැඩි නම්. කෝලන් එකක් දාලා පොඩි ස්පේස් එකක් තියලා අපි ඩිස්ප්ලේ ලියන්නේ. අපි ලියන්නේ පුතේ print කරන්න pass කියලා. print කරන්න pass කියලා. මේ පොඩි ස්පේස් එකක් ඉන්ඩෙන්ට් එකක් තියෙන්න ඕනේ. ඒක අනිවාර්යයි. එහෙම නැත්නම් else ලියද්දි පුතේ සියලුම අකුරු simple විය යුතුයි. මෙතනත් කෝලන් එක දාන්න ඕනේ. පුතාලට මෙතන හරි එක තැනක හරි කෝලන් එක දාන්න බැරි වුණොත් මිස් වුණොත් ප්‍රෝග්‍රෑම් එරර් එනවා. එහෙම නැත්නම් පුතේ අපි කියනවා print කරන්න කියලා fail කියලා. print කරන්න fail.
end if කියලා එකක් අපි ලියන්නේ නැහැ. ඒක ලියන්නේ සූදෝ කෝඩ් එකේ. ඔන්න පුතේ මේ සඳහා වන Python කෝඩ් එක මෙන්න මෙහෙමයි ලියවෙන්නේ. එතකොට පුතේ අපි සරල තෝරා ගැනීමට අදාළව පොදු කේතය බැලුවොත් Python වලදී අපි මුලින්ම if කියලා ලියන්න ඕනේ. අනතුරුව මෙතනින් condition කොන්දේසින අනිවාර්යෙන් කෝලන් එකක් දාන්න ඕනි. මෙතනින් ලියනවා පුතේ අපි statement එකක්. මම ලියන්න statement A. else එහෙම නැත්නම් statement B. මේ statement කියන්නේ පුතේ කිසියම් ප්‍රකාශනයක් කියන එක. එතකොට if condition කියන්නේ කොන්දේසිය, statement 1 කියන්නේ කොන්දේසිය සත්‍ය නම් ක්‍රියාත්මක විය යුතු ප්‍රකාශන. පුතාලට දැන් අපි උගන්වද්දී මොනවා හරි තව ලියා ගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් වීඩියෝ එක පුෂ් කරලා පුතාලට ඒවා ලියා ගන්න පුළුවන්. එහෙම නැත්තම් ස්ටේට්මන්ට් B කියලා කියන්නේ පුතේ කොන්දේසිය අසත්‍ය නම් ක්‍රියාත්මක විය යුතු ප්‍රකාශනය. මෙන්න මේ විදිහට යන්න පුළුවන්. ඒතර අනිවාර්යෙන් මෙන්න මේ ඉන්ඩෙන්ට් එක ස්පේස් එක තියෙන්න ඕනේ. මේක සමාන වෙන්න ඕනේ. සමාන විය යුතුය. මෙතන ස්පේස් එක වැඩි වෙලා මෙතන අඩනොත් කෝඩ් එක රන් වෙන්නේ නැහැ, එරර් එකක් එනවා. ඒතර මෙන්න මේක තමයි පුතේ සරල තෝරා ගැනීමක් සඳහා වන පොදු Python කේත ඛණ්ඩය වෙන්නේ. පොදු ආකාරය, පොදු කෝඩ් එක වෙන්නේ මේක. පුතාලා පිටු අංක 46 සරල තෝරා ගැනීම කියන තැන මේක පොඩ්ඩක් සටහන් කරගන්න. සටහන් කර ගැනීමක් කරන්න. සටහන් කරගද්දි පුතාලට වැඩිපුර වේලාව ඕන නම් මම කලින් කිව්වා වගේ වීඩියෝ එක පුෂ් කරලා සටහන් කරගන්න පුළුවන්. හරි. එන පුතේ පිටු අංක 47 පළවෙනි ගැටලුව. දී ඇති සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන්න දර්ශනය කිරීම. අපි කොහොමද පුතේ කරන්නේ? දීලා තියෙන සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියලා අපි හොයන්නේ කොහොමද? මොකක්ද ක්‍රමවේදය? ඔව්. සාමාන්‍ය පුතේ කොහොමද අපි කරන්නේ? සාමාන්‍යයෙන් අපි කරන්නේ පුතා දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුව නම් ඉරට්ටේ. ඉතිරිය 1යි නම් ඔත්තේ. ඕකනේ ක්‍රමය. දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුව නම් ඉරට්ටේ, ඉතිරිය 1 නම් ඔත්තේ. හරි. අපි එහෙනම් මේකට අදාළව ගැලීම් සටහන ඇඳලා ව්‍යාජ කේතය ලියලා Python කෝඩ් එකක් ලියමු පුතාලට තවදුරටත් මේක පැහැදිලි වෙන්න. right. මේ බලන්න. මම මේ ටික වකලා දාන්නම්. හරි. දැන් මම ඉස්සෙල්ලාම කරන්නම් ගැලීම් සටහන පටන් ගත්තා. ඊට පස්සේ පුතේ සංඛ්‍යාව ඇතුළත් කරන්න එපා. insert number එකක් සංඛ්‍යාවක් ඇතුළත් කළා. ඊට පස්සේ පුතා
ඔය ඉතිරිය හොයන්න අපි භාවිතා කරන කමාන්ඩ් එකක් තියෙනවා. ඔය කමාන්ඩ් එකට අපි කියන්නේ පුතේ mod කියලා. mod. remainder කියලා කියනවා. පුතාලට මතක ඇති දැන් mod කියන එක අපි Python වල නිරූපණය කරන මේ percentage mark එකෙන් එතකොට 5 mod 2 5 දෙකෙන් බෙදපුවාම ඉතිරිය 1යි 6 mod 4 6 4ෙන් බෙදපුවාම ඉතිරිය 2යි 4 mod 2 4 දෙකෙන් බෙදපුවාම ඉතිරිය 0යි. ඒතර අපිට ඔක Python වලදී 5 mod 2 6 mod 4 මේ විදිහට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් එහෙනම් මෙන්න සංඛ්‍යාව ඇතුළත් කළා. මම දැන් බලන්න ඕනේ මේ සංඛ්‍යාව දෙකෙන් බෙදපුවාම ඉතිරිය කීයද කියන එක. මම ඒ සඳහා process එකක් භාවිතා කරන්නම්. මම remainder rem කියලා මේක විචල්‍යයක් ගන්නම්. විචල්‍ය සමාන වෙනවා නම් mod 2ට. දැන් මෙතන මොකද්ද වෙන්නේ? අපි ඇතුළත් කරපු සංඛ්‍යාව 5 නම් 5 දෙකෙන් බෙදපුවාම ඉතිරිය වෙන එක rem කියන remainder කියන විචල්‍යයට ආදේශ වෙනවා. මම ඇතුළත් කරපු සංඛ්‍යාව 6 නම් 6 දෙකෙන් බෙදපුවාම ඉතිරි වෙන බිඳුව remainder එකට ආදේශ වෙනවා. එහෙනම් මේ පියවරෙන් කරන්නේ මොකද්ද? සංඛ්‍යාව දෙකෙන් බෙදූ විට ඉතිරිය ගැනීම. දැන් මම බලනවා පුතේ තීරණයක්. මොකද්ද තීරණය? ඉතිරිය එකද බිඳුවද? එහෙනම් remainder එක සමානද බිඳුවට? ඉතිරිය බිඳුවට සමානද? සමාන වෙන්නත් පුළුවන් සමාන නොවෙන්නත් පුළුවන්. සමාන නම් ඉතිරිය බිඳුවට සමාන නම් අපි කියනවා මොකද්ද පුතේ වෙන්න ඕනේ? මේ සංඛ්‍යාව දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුව නම් ඒකෙන් කියන්නේ මොකක් කියලාද? ඒක මොන සංඛ්‍යාවක් කියලාද? ඔව් ඉරට්ටේ සංඛ්‍යාවක්. එහෙනම් මම කියනවා display කරන්න even කියන්නේ ඉරට්ටේ. ඒක අපි double quotation එකක් ඇතුළත දාන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා පුතේ display කරන්න odd දෙකෙන් බෙදපුවාම ඉතිරිය බිඳුවට සමාන නෑ කියන්නේ එකටනේ සමාන. එහෙනම් ඒක ඔත්තේ අවසාන වශයෙන් මේ සියල්ල මේ ඊතල් ලකුණු වලින් දත්ත ගන්න දිශාව දාන්න ඕනේ. දැන් අපි බලමු ළමයි මේකට අදාළව ව්‍යාජකේතය ලියන්නේ කොහොමද කියන එක. එහෙනම් මම ලියනවා පුතේ මේ ව්‍යාජකේතය ලියන්නේ begin insert num remainder ඉතිරිය සමානයි නම් mod 2ට ඉතිරිය සමාන වෙනවා සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන ඉතිරියට rem කියන එක බලනවා පුතේ if කියන්නේ නම් මොකක් නම්ද? rem ඉතිරිය සමාන නම් බිඳුවට then සූදු කෝඩ් එකෙත් then කියලා ලියනවා. එහෙමනම් අපි කියනවා ඒක display කරන්න කියලා ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට. එහෙම නැත්නම් else එහෙම නැත්නම් අපි කියනවා පුතේ ඒක
ඩිස්ප්ලේ කරන්න කියලා ඔඩ් ඔත්තේ සංඛ්‍යාවක් කියලා if එක අපි ඉවර කරනවා and if අවසාන වශයෙන් වැඩසටහන ඉවරයි. මෙන්න ව්‍යාජකේතය. දැන් අපි අවසාන වශයෙන් බලමු කොහොමද මේකට අදාළ Python කෝඩ් එක ලියන්නේ. අපිට වැදගත් වෙන්නේ Python කෝඩ් එක. කොහොමද මේකට අදාළ Python කෝඩ් එක ලියන්න කියන කාරණාව පිළිබඳව. හරි. මේ බලන්න පුතේ. ඉස්සෙල්ලාම ස්ටාර්ට් අපි මොකුත් ලියන්නේ නැහැ Python වලදී. සංඛ්‍යාව ඇතුළත් කරගන්න ඕනි. එහෙනම් පුතේ මම ලියනවා මොකද්ද? නම් සමානයි. දැන් පුතාලා දන්නවා කොහොමද වැඩසටහනක් ක්‍රියාත්මක වෙද්දී අපි සංඛ්‍යාවක් ඇතුළත් කරගන්නේ කියලා. මොකද්ද භාවිතා කරන්නේ? ඔව් input කියන කමාන්ඩ් එක. input වරහණක් දාලා පුතාලා කැමති දෙයක් ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මම ලියන්නම් insert නම්. එතකොට මේකෙන් වෙන්නේ මොකද්ද පුතේ? වැඩසටහන රන් වෙද්දී insert නම් කියන එක ඩිස්ප්ලේ වෙනවා. හැබැයි මම පුතාලට කලිනුත් පැහැදිලි කළා නිකන් input කියලා ලියුවාම මොකද්ද පුතේ වෙන්නේ? ඔව් මෙතන ඇතුළත් වෙන සංඛ්‍යාව ඇතුළත් වෙන්නේ මොන සංඛ්‍යාවක් විදිහටද? string value එකක් විදිහට. එහෙනම් අපි පුතේ මෙතන ලියනවා int කියලා. එතකොට මොකද වෙන්නේ? මේ ඇතුළත් වෙන සංඛ්‍යාව integer number එකක්. නැත්නම් සංඛ්‍යාත්මක අගයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඉතිරිය හොයන්න ඕනේ. rem කියන්නේ විචල්යක්. අපි ඒක ඉතිරියට ගන්න remainder කියන එක අර්ථවත් වෙන්න. ඉතිරිය කියන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදපුවාම එන පිළිතුර. අපි Python වල මේ percentage mark එක තමයි ගන්නෙ ඉතිරිය ගණනය කිරීම සඳහා. ඊට පස්සේ පුතේ අපි බලනවා if rem සමානයි බිඳුවද ඉතිරිය බිඳුවට සමානද? ඔන්න ගොඩක් ළමයි බහුලව කරන වැරද්දක්. error එකක් එනවා පුතේ. මොකක්ද error එක කියලා කියන්න බලන්න. ඔව් error එක තමයි පුතේ මෙතන සමාන ලකුණු දෙකක් එන්න ඕනි. Python වල සමානද කියලා බලන්න සමාන ලකුණු දෙකක් අපි භාවිතා කරනවා. ඉතිරිය බිඳුවට සමානද? ඔව් සමාන නම් print කරනවා even කියලා. එහෙම නැත්නම් පුතේ else අනිවාර්යෙන් colon තියන්න ඕනේ. මේ space සමාන වෙන්න ඕනේ. print කරන්න odd කියලා. odd කියලා. ඔන්න ඔකයි වෙන්නේ. ආයෙ පුතේ end if කතා නැහැ. Python කෝඩ් එක මෙච්චරයි. බලන්න සූදු කෝඩ් එකට වඩා පියවර ගොඩක් අඩු වෙනවා පුතේ Python කෝඩ් එකේ. පැහැදිලි? සටහන් කරගන්න බලන්න එනවා. පිටු අංක 47 පළවෙනි ගැටලුව. දී ඇති සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන දර්ශනය කිරීම කියන එක. හරි අපි ඊට දෙවෙනි ගැටලුව කලින් සාකච්ඡා කළා. එන්න පුතේ පිටු අංක 48 බහුවිධකරණය. ඔව් මෙතන වෙන්නේ පුතා කන්ඩිෂන් කිහිපයක් පරීක්ෂා කරන එක. කන්ඩිෂන් කිහිපයක් පරීක්ෂා කරලා දැන් බලන්න මේ ගාන කියනවා විෂයකට ලකුණු ඇතුළත් කළ විට ඊට අදාළව ශ්‍රේණිය නිරූපණය කරන්න ඕනේ. හරි මේ බලමු.
දැන් මේ ගානේදී අපිට කියන්නේ පුතේ ලකුණ විශාලයි හෝ සමානයි 75 නම් A 75ට කුඩයි ලකුණ විශාලයි හෝ සමානයි 65 නම් B 65ට කුඩයි ලකුණ විශාලයි හෝ සමානයි 55යි නම් C එක හදාගන්න 51 නෙමෙයි 55ට කුඩයි ලකුණ විශාලයි හෝ සමානයි 35 නම් S 35ට වඩා කුඩයි නම් ලකුණ F. ඒතර අපි මෙතන පුතේ කෙලින් භාවිතා කරනවා මම කෙලින් Python කෝඩ් එක ලියන්නම්. else if කියන command එක. right. දැන් අපි ඉස්සෙල්ලාම මොකද්ද පුතේ කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි පුතේ ලකුණක් ඇතුළත් කරගන්නට ඕනි. එතන පුතේ අපි ලියනවා මාක් සමානයි. දැන් අපි දන්නවා පුතේ මේ සංඛ්‍යාව ඉන්ටිජර් එකක් කරගන්න නම් අපි int කියලා ලියන්න ඕනේ. int import insert mark කියලා මම ලියන්නම්. ඊට පස්සේ දැන් මෙතන පුතා තෝර ගැනීම කිහිපයක් කරන්න ඕනි. මම මුලින්ම ලියනවා if mark විශාලයි හෝ සමානයි. මේ විදිහටයි Python වල ලියන්නේ. 75ට වඩා නම් 32 තිබ්බා. කිසියම් ස්පේස් එකක් දාලා අපි ලියනවා පුතේ print A. එහෙම නැත්තම් else if කියන එක කෙටි කරලා ලියනවා පුතේ elif. එහෙමත් නැත්තම් ලකුණ 65ට වඩා විශාලයි හෝ සමාන නම්. විශාලයි හෝ සමාන අපි මෙන්න මේ විදිහට ලියන්නේ print කරනවා B කියලා. දැන් මේ බලන්න පුතා ළමෙක් අහනවා සර් දැන් මෙතන 65ට විශාලයි 75ට කුඩයිනේ. මෙතන 75ට කුඩයි කියන එක බලන්න ඕනේ නැද්ද කියලා අපෙන් අහනවා. නෑ. ඇයි පුතේ? මෙතන චෙක් කරනවා ලකුණු 75ට වඩා විශාලද කියන එක. එතකොට 75ට විශාල නම් මෙතෙන්ට එනවා. හැබැයි පුතේ පල්ලෙහාට එන්නේ 75ට වඩා කුඩා ඒවා. මෙතනින් 65ට වඩා විශාලද බලපුවාම අනිවාර්යෙන් මෙතෙන්ට එන්නේ පුතේ 75ට වඩා කුඩා 65ට විශාල ඒවා. print B. එහෙමත් නැත්තම් elif අපි බලනවා ලකුණ විශාලයි හෝ සමානද 55ට වඩා කියලා. එහෙමනම් print කරනවා අපි C කියලා. එහෙමත් නැත්තම් මේ හැම එකක්ම සාමාන්‍ය ස්පේස් වලින් තියෙන්න ඕන කෝලන් තියෙන්න ඕනි. එහෙමත් නැත්තම් අපි බලනවා පුතේ ලකුණ විශාලයි හෝ සමානද කියලා 35ට වඩා. එහෙමනම් අපි print කරනවා S කියලා. ඒ මුකුත්ම නැත්තම් අන්තිමට තමයි fail වෙන්නේ. එහෙනම් අන්තිම එක විතරක් අපි විශේෂාකාරයකට ලියනවා පුතේ මොකද්ද? else. අන්තිම එක විතරක් එහෙම ලියනවා else. මේ මුකුත්ම නැත්තම් print කරන්න fail කියලා. මොකයි පුතේ වෙන්නේ? multiple choice එක තෝරා ගැනීම කිහිපයක් තියෙද්දී අපි මේ විදිහට භාවිතා කරනවා. හරි? right. එතකොට අපි දැන් ඔන්න
අනුක්‍රමික කතා කළා, තෝරා ගැනීම කතා කළා. අපිට ඊළඟ කතා කරන්න තියෙන්නේ ලූප කිරීම කියන එක පිළිබඳව. මේක වැදගත් මාතෘකාවක්. ලූප කිරීම කියන එක විභාගයට වැඩිපුර ප්‍රශ්න එන්නේ මෙතනින්. ලූප කිරීම නැත්නම් පුනර්කරණය පිළිබඳවයි සාකච්ඡා කරන්න තියෙන දැන්. ලූප කිරීමේදී නැත්නම් පුනර්කරණයේදී වෙන්නේ පුතේ දීලා තියෙන කොන්දේසියක් තෘප්ත කරන තාක්කල් එකම ක්‍රියාවලියක් නැවත ක්‍රියාත්මක කිරීම. එකම එක නැවත ක්‍රියාත්මක කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. දැන් මේ බලන්න සරල උදාහරණයක්. පටන් ගන්නවා x සමානයි 0යි හරි මේ බලන්න පුතේ දැන් මොකද්ද මෙතන වෙන්නේ x ගේ අගය බිඳුවයි ඩිස්ප්ලේ කරනවා x ගේ අගය දර්ශනය කිරීමක් කරනවා එතකොට x ගේ අගය බිඳුවයි කියලා ඩිස්ප්ලේ වෙනවා x සමානයි x + 1 මොකද්ද එතන වෙන්නේ x ට එකක් එකතු වෙනවා 2යි ඒක නැවත x ට සමාන කරනවා ඒ කියන්නේ පුතේ x සමානයි x + 1 කියන්නේ මොකක්ද x ගේ අගය එකකින් වැඩි වීමකුයි සිදු වෙන්නේ බිඳුව තිබ්බ එක එකක් වෙනවා මෙතනට විහිම් බලනවා එක කුඩයිද පහට වඩා ඔව් නැවත යනවා මුලට ඩිස්ප්ලේ වෙනවා x ගේ අගය 1යි x සමානයි x + 1 දැන් x ගේ අගය තිබ්බ 1 තව එකක් එකතු වුනහම 2යි මෙතෙන්ට එනවා බලනවා 2 කුඩයිද පහට වඩා ඔව් යනවා මුලට ඩිස්ප්ලේ වෙනවා x ඩිස්ප්ලේ වෙනවා 2යි කියලා x සමානයි x + 1 දෙකට එකක් එකතු වුනහම කීයද? ඔව් 3යි. මෙතෙන්ට ඇවිල්ලා බලනවා 3 කුඩායිද 5ට වඩා. ඔව් යනවා මුලට ඩිස්ප්ලේ වෙනවා x 3යි කියලා. x සමානයි x + 1 3ට එකක් එකතු වුනහම 4යි. මෙතෙන්ට ඇවිල්ලා බලනවා 4 කුඩායිද 5ට වඩා ඔව් ඩිස්ප්ලේ වෙනවා x ගේ 4යි එකක් එකතු වෙනවා 5යි. මෙතෙන්දී ආයෙ පරීක්ෂා කරනවා පුතේ 5 කුඩායිද 5ට වඩා 5 කුඩායිද 5ට වඩා ඔව්ද නැද්ද? නෑ වැඩසටහන ඉවර වුණා. එහෙනම් දැන් මෙතන මොකද වුනේ? x ගේ අගය 5ට වඩා කුඩා නම් මේ ක්‍රියාවලිය නැවත සිද්ධ වුණා. ඔන්න ඕකට තමයි පුතේ අපි කියන්නේ ලූපින් නැත්නම් ඉටරේෂන් පුනර්කරණය ලූප කිරීම කියලා කියන්නේ. දැන් පටලව ගන්න එපා සරල තෝරා ගැනීමේදී වෙන්නේ මෙහෙමයි. තෝරා ගැනීමේදී කන්ඩිෂන් එකක් තියෙනවා කොන්දේසිය සත්‍ය නම් 1යි අසත්‍ය නම් තව 1යි. මේ අතු දෙකම නැවත මෙතනින් ඉවර වෙනවා. හැබැයි
ලූප කිරීමේදී මේ ක්‍රියාවලිය නැවත නැවත ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. එතකොට ළමයි පිටු අංක 48 පුනර්කරණය ළඟ මෙන්න මෙහෙම පුතේ දී ඇති කොන්දේසියක් පරීක්ෂා කොට එම කොන්දේසිය තෘප්ත කරන තාක්කල් එකම ක්‍රියාවලියක් නැවත නැවතත් ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පුනර්කරණය භාවිතා කරයි. හරි අපි දැන් මේකට බලුවොත් පුතේ ව්‍යාජකේතය begin x සමානයි බිඳුවයි අපි පුතේ ලියන්නේ while අතරතුරේදීනේ while අතරතුරේදී මොන අතරතුරේදීද x ගේ අගය 5ට වඩා කුඩාව තියෙන අතරතුරේදී x ගේ අගය 5ට වඩා කුඩාව තියෙන අතරතුරේදී මොනවද කරන්න කියන්නේ ඩිස්ප්ලේ කරන්න කියනවා x ව x ගේ අගය එකකින් වැඩි කරන්න කියනවා x ගේ අගය 5ට වඩා කුඩායි නම් මේ ටික නැවත කරන්න කියනවා එහෙම නැත්නම් end while එක loop එක ඉවර කරනවා වැඩසටහන ඉවරයි. අපි මේකට පුතේ Python code එක ලියන්නට ආවොත් අපි කොහොමද මේ Python කේතය ලියන්නේ? ඔව්. අපි begin ලියන්නේ අපි කෙලින්ම ලියන්නේ x සමානයි බිඳුව while x කුඩායි නම් 5ට වඩා අන්න Python වල අපි අනිවාර්යෙන්ම colon එක ලියන්න ඕනේ. ඊට පස්සේ අපි ලියනවා පුතේ display නෙමේ print x සමානයි x + 1. ඔච්චරයි ලියන්නේ. දැන් ළමයි එහෙනම් අපි ලූප වලට අදාළව පොදු Python කෝඩ් එක බැලුවොත් while මෙතනින් අපි ලියනවා condition එක condition කියන්නේ කොන්දේසිය පොඩි ස්පේස් එකක් තියලා ලියනවා පුතේ අපි statement A statement B එතකොට පොඩි ස්පේස් එකක් තියෙන්න ඕනේ ඉන්ඩෙන්ට් එකක් මේ තියෙන්නේ කොන්දේසිය මේ තියෙන්නේ කොන්දේසිය සත්‍යව තිබෙන තුරු නැවත ක්‍රියාත්මක වන
ප්‍රකාශන. පිටු අංක 48ෙම අපේ සටහනට හරි මේකත් පොඩ්ඩක් සටහන් කරගන්න. හරි පිටු අංක 49 පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කළේ. බලන්න දෙවෙනි ගැටලුව 20ට අඩු පූර්ණ සංඛ්‍යා නිරූපණය කිරීම. ඔව් දැන් ළමෙක් අහන්න බලන්න සර් මේක do while වලට නේද යන්නේ කියන එක. ඔව් ඒක හරි. මොකද මුලින්ම ප්‍රකාශන ක්‍රියාත්මක කරලයි කොන්දේසිය පරීක්ෂා කිරීමක් කරන්නේ. නිසා අපිට ඒක do while වලට දාන්නත් පුළුවන්. බලන්න දෙවෙනි ගැටලුව 20ට කුඩා පූර්ණ සංඛ්‍යා නිරූපණය කිරීම. හරි පුතාලා චුට්ටක් උත්සාහ කරන්න බලන්න. හරි රයිට්. දැන් එහෙනම් පුතේ මොකද වෙන්න ඕනේ? මුලින්ම අපි පටන් ගන්න ඕනේ start 20ට කුඩා. එහෙනම් පූර්ණ සංඛ්‍යානේ x බිඳුව දීලා හරියන්නේ නැහැ. මම x 1යි කියලා දෙන්නම්. මොකද පූර්ණ සංඛ්‍යා නිසා. 20ට කුඩා නිසා මම මෙතන පරීක්ෂා කරනවා x කුඩායිද කියලා 20ට වඩා. yes ඔව් එහෙමනම් අපි ඒක දර්ශනය කරනවා x ව. ඉන් අනතුරුව x සමානයි x plus 1. x ගේ අගය අපි එකකින් වැඩි කරනවා. හරි ඔන්න ඔකයි වෙන්නේ. x ගේ අගය 20ට වඩා කුඩා නැත්නම් නෝ අපි වැඩසටහන අවසන් කරනවා. දැන් පුතාලට තේරෙන්න ඕනේ මේකේ යම්කිසි ක්‍රමවේදයක්. මෙතන තමයි අපි හැමතිස්සෙම දෙන්නේ ආරම්භක අගය. මෙතනින් දෙන්නේ පුතේ කොන්දේසිය කන්ඩිෂන් එක. මෙතන අපි ලියන්නේ ඩිස්ප්ලේ වෙන දෙයක් හෝ මොකක් හරි දේ. මෙතන අපි ලියන්නේ x ගේ අගය කීයකින්ද වැඩි වෙන්න ඕනේ. දැන් පුතේ අපිට දෙකෙන් දෙකට වැඩි වෙන්න ඕන නම් මම මෙතන ලියන්නේ x සමානයි x plus 2 කියලා. පහෙන් පහට වැඩි වෙන්න ඕන නම් x සමානයි x plus 5 කියලා ලියනවා. දැන් ව්‍යාජක හේතුවක් මේකට ලිව්වොත් එහෙම begin x සමානයි 1යි while x කුඩායි නම් 20ට වඩා. මෙතන අපි then කියලා ලියන්නේ නැහැ. then ලියන්න පුතේ if එකේ විතරයි. x 20ට වඩා කුඩායි නම් අපි ඩිස්ප්ලේ කරනවා x ව. x සමානයි x plus 1. x ගේ අගය එකකින් වැඩි කරනවා. end while කියලා ලියන්නේ නැහැ පුතේ අපි. sorry සූදු කෝඩ් එකේ අපි ඒක ලියන්න ඕනේ. end while අනතුරුව වැඩසටහන ඉවර කරනවා. එතකොට මේ කොන්දේසිය තෘප්තව තිබෙන තුරු මෙන්න මේ ටික තමයි නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ. අපි මේකේ Python කෝඩ් එකට આવොත් x සමානයි 1යි while x කුඩායි නම් 20ට වඩා අන්න අනිවාර්යෙන් අපි පුතේ කෝලන් එක දාන්න ඕනි. ඩිස්ප්ලේ කරනවා x ව x ගේ අගය එකකින් වැඩි කරනවා. අපි end while කියලා ලියන්නේ නැහැ පුතේ. Python ලියද්දි මෙච්චරයි. මේ කොන්දේසිය තෘප්තව තිබෙන තුරු මේ ටික නැවත නැවත ක්‍රියාත්මක කරා.